මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහාන් පෙරේරා, ප්‍රකාශය ජානක සුනිත් බණ්ඩාර. 2019න් පසුව ලෝක වෙළඳපොලේ ඉහළම තෙල් මිල අද සටහන් වේ. සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් ලබන මස මුල මෙරටට. මෙරටින් තවත් කොවිඩ් මරණ 71ක්. ශ්‍රී ලංකන් ගුවන් සේවය හා රක්ෂණ සංස්ථාව කෝප් කමිටුව හමුවට. ඝන කොම්පෝස්ට් හා දියර කාබනික පොහොර නිපදවීම දිස්ත්‍රික් මට්ටමින් දැන් ක්‍රියාත්මකයි. කෘෂිකර්ම නැංවීමට මහවැලි අධිකාරීන් දස වැදෑරුම් වැඩපිළිවෙලක්. යහපාලන රජයේ සමයේ වී මෙට්‍රික් ටොන් 88,000ක් සත්ව ආහාර ලෙස විකුණා ඇති බවට තොරතුරු හෙළිවෙයි. රජයට පාඩුව රුපියල් කෝටි 250ක්. අත්තිඩියේ පවත්වාගෙන ගිය නීති විරෝධී ඖෂධ ගබඩාවක් වටලයි. කොරෝනා මර්ධන එන්නත ලබා නොගන්නා අයට එරෙහිව පිලිපීන ජනපතිගෙන් දැඩි ප්‍රතිචාර. ශ්‍රී ලංකා එංගලන්ත එක්දින තරගාවලියේ සියලු ප්‍රවේශපත් විකිණී අවසන්. මේ ප්‍රවෘත්තිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ගෙවුණු මාස 6දී ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් 40%ක වැඩිවීමක් පෙන්නුම් කර ඇතැයි පැවසේ. කොවිඩ් තත්ත්වය ඉවත්ව යාමත් සමග බොහෝ සංවාදී රටවල් යලිත් ඉන්ධන සඳහා නැඹුරු වී තිබේ. 2019 අප්‍රේල් 25 වෙනිදායෙන් පසුව ලෝක වෙළඳපොලේ ඉහළම තෙල් මිල අද ලන්ඩන් බ්‍රෙන්ට් වෙළඳපොලෙන් වාර්තා විය. එහි බොරතෙල් බැරලයක මිල $75.25ක් විය. ඇමරිකානු වෙළඳපොලේ එය ඊට වඩා $2කින් පමණ අඩු විය. තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් ලබන මාස මුල් සතියේදී මෙරටට ලැබේ. ඒවා රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාව මිලදී ගත් ඒවාය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ අද නිකුත් කළ කොවිඩ් ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාවද මේ අතර 71කි. ඉන් 38 දෙනෙකු කාන්තාවන්ය. මියගේ වැඩි දෙනා අවුරුදු 60 සහ ඊට වැඩි අය වෙති. අවුරුදු 30ට අඩු එක් අයෙකුද ඊට ඇතුළත්ය. ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධානීන් ලබන මාසයේදී කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතයි. ඒ අනුව ගුවන් සේවයේ ප්‍රධානීන් ලබන මාස 6 වෙනිදාත් රක්ෂණ සංස්ථා ප්‍රධානීන් ලබන මාස 7 වෙනිදාත් කෝප් කමිටුව හමුවේ පෙනී සිටිනු ඇත. දිස්ත්‍රික් රැසක ගොවි ජනතාවට මේ වන විට කාබනික පොහොර භාවිතයෙන් වගා කටයුතු පෙළ ගැසීමෙන් සිටීමට හැකි වී තිබේ. යම් යම් ගැටලුකාරී තත්ත්වයක් පැවතියත් ඉදිරි මාස කිහිපයේදී මෙම වැඩපිළිවෙල සාර්ථකත්වයට පත්වනු ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරු සඳහන් කරති. දීර්ඝ කාලයක් රසායනික පොහොරවලට හුරු ගොවි ජනතාව එක්වරම ඉන් මිදීමට කැමැත්තක් නොදක්වයි. අම්පාර දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදකයන් ලියාපදිංචි කිරීම මේ වන විට ආරම්භ කර ඇතැයි දිස්ත්‍රික් ලේකම් DMNL බණ්ඩාරනායක මහතා කියයි. දැනටමත් 600කට ආසන්න පිරිසක් ලියාපදිංචි වී සිටිති. ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ඔවුන්ව ලියාපදිංචි කිරීම සිදු කෙරේ. දිස්ත්‍රික්කයේ එක් කන්‍යයක් වෙනුවෙන් කොම්පෝස්ට් පොහොර මෙට්‍රික් ටොන් 39,000ක්ද ද්‍රව කාබනික පොහොර ලීටර 3,47,000කට වැඩි ප්‍රමාණයක්ද නිෂ්පාදනයට ඔවුහු සූදානමින් සිටිති. දිස්ත්‍රික්කයේ ඉඩම් හෙක්ටයාර් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් වගා කෙරේ.
ඉතා ඉක්මනින් අපි ඊළඟ කන්නේ පටන් ගන්නවා. අම්පාර දිස්ත්‍රික්කේ තමයි ඉස්සෙල්ලාම ප්‍රථම වරට ලංකාවේ මේ කාබනික භාවිතය කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි අපි දැන් සිටම මේ පිළිබඳව සාකච්ඡා කරලා ගොවියෝ දැනුවත් කරලා ගොවියන් පෙළගස්සන්නයි අපේ උත්සාහය. ඉතින් මම හිතනවා නිරෝගීකම තමයි උතුම්ම සැපේ සහ සතුට කියන සංකල්පය මත ගොවියා තේරුම් ගනීවි දීර්ඝකාලීනව බලනකොට මේ ප්‍රතිඵල ඉතාම වටිනවා. ඒක ජීවිතයට දීර්ඝායුෂයක් එකතු වෙනවා කියන එක මම හිතනවා රුපියල් වලින්වත් එහෙම මිල කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකේ වටිනාකම තේරෙයි ගොවියට. මොකද අපේ මහවැලි ප්‍රදේශවල දෙහිඅත්ත කණ්ඩිය වගේ ප්‍රදේශවල දැනටමත් පීඩා විඳින වකුගඩු රෝගීන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. මේ වගේ තත්ත්වයක් තුළ මම හිතනවා මේක තේරුම් ගන්න අපහසුයක් වෙන එකක් නැහැ. ගොවියා ඒ සඳහා සූදානම් කියන එකයි මට මේ වෙලාවේදී කියන්න පුළුවන්. කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්. රත්නායක මහතාද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය. එම දිස්ත්‍රික්කයේ ප්‍රධාන භෝගය වන්නේ පොල් වගාවයි. හෙක්ටයාර 1,30,000ක පොල් වගාව සිදු කර ඇත. එමෙන්ම වී වගාව සඳහා යොදාගෙන ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 82,000කි. ඒ සියලු වගා බිම්වලට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය දැන් ආරම්භ කර ඇත. දිස්ත්‍රික්කයේ සිටින පොහොර නිෂ්පාදකයන් රැසක් සමග මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ. මහා පරිමාණින් හා සුළු පරිමාණින් කර්මාන්තශාලා පිහිටුවේ. කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සම්බන්ධව කාබනික පොහොර නිෂ්පාදනය කරන නිෂ්පාදන මහතුරුන් සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ සාකච්ඡාවේදී නිෂ්පාදන මහතුරුන් ටොන් 25 ඉඳලා 100-150 දක්වා මාසිකව නිෂ්පාදනය කරන නිෂ්පාදන කීපයක් අන්තර්ගත මීට අමතරව සුළු පරිමාණයෙන් නිෂ්පාදනය කරන තවත් 100කට අධික ප්‍රමාණයක් ඉන්නවා. මේ අය තමුන්ගේ නිෂ්පාදන ප්‍රමාණය ඉදිරියේදී එන මාස කන්නේට මාසිකව දෙගුණයකින් වගේ වැඩි කරගන්න පුළුවන් බව තමයි ප්‍රකාශ කරේ. එසේ වුණත් මේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා ගොවි මහතුරු යම් උනන්දුවක් දක්වනවා. ඒ වගේම අපිට නිෂ්පාදක මහතුරු විශාල ප්‍රමාණයක් මේ වෙනුවෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන් පිළිකා රෝගීන් බොහෝ දුරට වාර්තා වෙනවා. ඒ සෞඛ්‍ය ගැටලු निराකරණය කිරීම සඳහා විශාල දායකත්වයක් මේ කාබනික පොහොර භාවිත කිරීම තුළින් ලැබෙනවා. මහවැලි සංවර්ධන අධිකාරිය සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය අපේ මහවැලි නමින් දැවැන්ත වැඩසටහනක් ආරම්භ කිරීමට යයි. එය ප්‍රධාන ඉසව් 10කින් සමන්විත බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි. මෙම සමස්ත වැඩපිළිවෙල පුරා සිදුවන සමාජ සාමූහික වගකීම මහවැලි අම්මා ලෙස එළි දක්වා තිබේ. දසවැද ඇරුම් ක්‍රියාන්විතයට බීජ, දීවර හා පශු සම්පත් කාබනික පොහොර නිෂ්පාදනය ඇතුළත්ය. එමෙන්ම භෝග නිෂ්පාදනය ගෙවතු 4 ලක්ෂය ඉඩම් ඔප්පු ලක්ෂයක් පවරාදීම කාබනික කලාප බිහිකිරීම වාරි සෞභාග්‍යා මහවැලි අම්මා සමාජ සාමූහික වගකීම් සහ පරිසර සුරකම්ද ඇතුළත් වෙයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැන් HDFC බැංකුවෙන් EPF ණය තොරතුරු හා සේවාවන් SMS එකකින්. යලිත් ප්‍රවෘත්ති. කාබනික පොහොර නිෂ්පාදනය සඳහා සියලු දෙනා ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කර ගනිමින් ඊට සහාය ලබා දිය යුතු යැයි පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන මහතා පවසයි. මෙය 69 ලක්ෂයක් වූ ජනතාවගේ වරමින් අනුමත වූවක් බවද ඔහු පෙන්වා දෙයි. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරද්දීම තමයි කාබනික පොහොර සංකල්පය හඳුන්වලා දීලා රසායනික පොහොර වලින් ඈත් වෙනවා කියන පොරොන්දුව දුන්නේ. ඒක ජනතාව ලක්ෂ 69කින් අනුමත කරා. විපක්ෂයේ කවදාවත් මතු කරන්නේ නැහැ මේ රසායනික පොහොර භාවිතය නිසා කොච්චර ජීවිත ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවද, අහිමි වෙන්නට නියමිතව තියෙනවද කියන කාරණේ ඉස්මතු කරන්නේ නැහැ. ඒකේ සාධනීය තත්ත්වය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. හරි ලේසි මිනිස්සු සතුට වෙන තීරණ ගන්න. හැබැයි හොඳ තීරණ හැමදාම මිනිස්සු එරෙහි වෙන තීරණ තමයි රටකට හොඳ වෙන්නේ. ඒක නිසා මම හිතනවා අපි මේ තීරණයේදී කුහක ආකල්ප වලින් නැතුව එක හිතින්ම කාබනික පොහොර සංකල්පයට සහයෝගය දෙන්න ඕනේ කියලා. එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හෙට රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දියුරුම් දීමට අපේක්ෂිතයි. ඔහුට විපක්ෂයේ ඉදිරි පෙළ අසුනක් හිමිවීමට නියමිත බවද වාර්තා වේ. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ දෛනිකව යෙපූ වැඩිම මුදල අද වාර්තා කළේය. ඒ අනුව දෙපාර්තමේන්තුව අද දිනේ උපයාගෙන ඇති ආදායම රුපියල් මිලියන 284කි. ඉන් රුපියල් කෝටි 22ක් විදුලි බිල්පත් අයකිරීම මගින් ලැබී ඇත. ඊයේ දිනද දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 22කට වැඩි ආදායමක් උපයාගෙන තිබේ.
ලංකා විදුලි බල හා ජල සම්පාදන මණ්ඩලවල බිල්පත් ඇතුළුව තවත් ආයතන 18ක ගෙවීම් මීට ඇතුළත්ය. සාමාන්‍යයෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ දෛනික ආදායම රුපියල් කෝටි 14ත් 15ත් අතර පවතී. අත්තිරිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඖෂධ ගබඩාවක් ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් අද පස්වරුවේ වටනු ලැබීය. කල්ලිකුත්තු ඖෂධ මෙරටට ගෙන්වා එහි ලේබල් වෙනස් කොට වෙළඳපොළට නිකුත් කිරීමට මෙම ආයතනය ක්‍රියා කර තිබේ. වැටලීම සිදු කරන අවස්ථාවේ රුපියල් කෝටියකට වැඩි ඖෂධ එම ගබඩාවේ තිබී ඇත. වකුගඩ රෝගීන් සඳහා භාවිතයට ගන්නා ඖෂධ තරුණ තරුණයන් තම සම සුදු පැහැ ගැන්වීමට කොණ්ඩය දිගු කර ගැනීමට හා කළු කර ගැනීමට භාවිත කරන කල්ලිකුත්තු ඖෂධ මෙහි තිබී ඇත. මෙම ආයතනය වසර 7ක් තිස්සේ පවත්වාගෙන ගිය බවද එහි හිමිකරු පිළිගෙන තිබේ. අදාළ ආයතනය දැනට වෙළඳපොළට නිකුත් කර ඇති සියලුම නිෂ්පාදන වහාම නැවත ලබා ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. යහපාලන රජයේ සමයේ සෞඛ්‍ය අමාත්‍යවරු ඖෂධ නියාමන අධිකාරී පනතේ මෙම කටයුතු වැළැක්වීමට දුර්වල නීති හඳුන්වා දී ඇත. එබැවින් මෙම පනත ශක්තිමත් ලෙස සංශෝධනය කිරීමට ඉදිරි මාසවලදී ක්‍රියා කරන බවද චන්න ජයසුමන මහතා කියයි. ලෝක වැසිවනාන්තර දිනය අදයි. කෙසේ වත් ශ්‍රී ලංකාවේ ඊට ඍජුවම වගකිය යුතු වන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන අද වැනි දිනකවද තම වගකීම් පැහැර හැර යතයි අමාත්‍ය සීබී රත්නායක මහතා පවසයි. මෙරට ජාතිකුරුම ලෙස සැලකෙන වැසිවනාන්තර ආරක්ෂා කිරීමටත් වනගහනය වැඩි කිරීමටත් රජය කැපවී සිටින බවද ඔහු අවධාරණය කරයි. වැසිවනාන්තර දිනයක් හැටියට අද යොදාගෙන තියෙනවා. මේ සඳහා කටයුතු කිරීමේදී මම විශේෂයෙන් ප්‍රකාශ කරන්න ඕනේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව මතකයක්වත් නැහැ. ඒකත් රටට කියන්න ඕනම. ඒ රටට කියන්නේ මොකද ඒ කාර්යභාරය කරන්න උන් සූදානම් වෙන්නේ නැහැ. ඔවුන් මේ පිළිබඳව අධ්‍යයනය කරගන්න ඕනේ. මාධ්‍ය තුලින් දැනුවත් කිරීම සඳහා කිසි කෙනෙකුට එහෙම ඕමනාවක් නැහැ. චෝදනා කරනවා. ආණ්ඩුවකට චෝදනා කරන එකද මේක කරන්න ඕනේ. මේක නිලධාරීන්ගේ වැරද්දක් තියෙනව නේද කියන එකත් මම මෙතෙන්දී ප්‍රකාශ කරන්න ඕනේ. ඉදිරියේදී වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා වන ගාහණය වැඩි කර ගැනීම සඳහා. ඒ වගේම ජල පෝෂිත ප්‍රදේශයන් සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන්නත් ඒ වගේම ජල පෝෂිත ප්‍රදේශයන් විශාල වශයෙන් විනාශ කරන්නේ නම් ඔවුන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල තුළ විධායකත්වයේ ව්‍යවස්ථාදායකත්වයේ හා අධිකරණයේ ඒ දණ්ඩ නීති සංග්‍රහයට අලුත් පනතක් ගෙනල්ලා දඩමුදල වැඩි කරන්න දඬුවම වැඩි කරන්න මම සූදානම් වෙනවා කියන එකත් මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ අමාත්‍ය සීබී රත්නායක මහතා. මීළඟට ප්‍රමුඛ පුවත. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින් රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණයතොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071 SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. යහපාලන රජය පරිභෝජනයට සුදුසු වීමෙට්‍රික් ටොන් 88,000කට අධික ප්‍රමාණයක් සත්ව ආහාර ලෙස අඩු මිලට විකුණා ඇතැයි ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා හෙළි කරයි. ඉන් සිදු පාඩුව රුපියල් කෝටි 250කට ආසන්නය. මේ සඳහා වීඇලවි මණ්ඩලයේ කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැත. ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදු කරමින් පවතී. වී කිලෝවක් සත්ව ආහාර සඳහා විකුණා ඇත්තේ රුපියල් 24 බැගිනි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. ගිනිගත් නෞකාවෙන් සිදු හානියට වන්දි ලබා ගැනීම හා ඊට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීමට රජය තවත් අනුකමිටු 5ක් පත් කරයි. රක්ෂණ, නෛතික, ධීවර, පාරිසරික සහ ආර්ථික ලෙස එම අනුකමිටු නම් කර තිබේ.
එම ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ආයතන සංවිධාන හෝ පාර්ශ්ව ඇතනම් තමන් දන්නා තොරතුරු 0112 44 54 47 ෆැක්ස් අංකයට ෆැක්ස් මගින් දැනුම් දීමට හැකිය. ඊට අමතරව reforms@moj.gov.lk ඊමේල් ලිපිණිය වෙත එවීමට හැකිය. ලබන දෙවැනි දාතෙක් අදහස් හා තොරතුරු ඉදිරිපත් කිරීමට හැකිය. යලි ෆැක්ස් අංකය 0112 44 54 47 සමස්ත මහජනතාවගේ කාරුණික අවධානය පිණිසයි. විදෙස් පුවත් කොරෝනා මර්ධනයෙන් නැත ලබා නොගන්නා අයට එරෙහිව දැඩි පියවර ගන්නා බව පිලිපින ජනාධිපති රොඩ්රිගෝ ඩුටාඩේ මහතා පවසයි. එන්නත ලබා නොගන්නා අය අනෙකුත් අය විපතටපත් කිරීමේ අරමුණින් එය සිදු කරන බවට චෝදනා කොට බන්ධනාගාරගත කරන බව ඔහු කියා සිටී. පිලිපීනයේ එන්නත් කරන වැඩපිළිවෙලට ජනතාවගෙන් ලැබෙන්නේ අල්ප දායකත්වයකි. එරට ජනගහනයෙන් මේ වන විට එන්නත ලබාගෙන ඇත්තේ 2%කට අඩු පිරිසකි. සමස්ත ජනගහනය කෝටි 11කි. ජනාධිපතිවරයා මීට පෙර නිරෝධායන නීති උල්ලංඝනය කරන අයට වෙඩි තබන්නයි පොලිසියට දැනුම් දුන්නේය. විදේශ ශ්‍රමිකයන් සඳහා වැඩිම වැයක් දැරීමට සිදුවන නගර අතර ප්‍රථම ස්ථානයට තුර්කිමිනිස්තානයේ අගනුවර වන අස්ගාබාද් පත්වී තිබේ. නිවාස ප්‍රවාහන හා ආහාර වැනි වියදම් සඳහා පිරිවැය මත පදනම්ව ජාත්‍යන්තර ආයතනයක් වාර්ෂිකව මේ ප්‍රකාශයට පත් කරයි. මෙවර වාර්තාවට නගර 209ක් ඇතුළත්ය. දෙවන ස්ථානයේ ඇත්තේ ඉකුත් වසරේ ප්‍රථම ස්ථානයේ සිටි හොංකොංය. ඉන් අනතුරුව ලෙබනනයේ බීරූට් සහ ජපානයේ ටෝකියෝ පසුවෙයි. ලොව පුරා සමාගම් රජයන් විදේශගත ශ්‍රමිකයන්ට කොපමණ මුදලක් ගෙවීමට අවශ්‍යද යන තීරණය කිරීම සඳහා මෙම වාර්තාව වැදගත් වෙයි. එහිදී අදාළ නගරේ භාණ්ඩ හා සේවා 200කට වැඩි සංඛ්‍යාවක් ඇගයීමට ලක් කර ඇත. හොඳම නගර 10 බොහෝ විට ලෝකේ ප්‍රධාන ව්‍යාපාරික කේන්ද්‍රස්ථානද වෙයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ජාතික ජල සම්පාදන මණ්ඩලය ලංකා බැංකුව හා එක්ව ක්‍රියාත්මක කර ඇති නිවසටම ගොස් නව ජල සම්බන්ධතා ලබා දීමේ ක්‍රමවේදය සාර්ථක බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මහතා පවසයි. ඊයේ නව ජල සම්බන්ධතා ලබා දීමෙන් රුපියල් ලක්ෂ 26කට වැඩි මුදලක් ලැබී ඇත. එය දිනකදී වාර්තා කළ වැඩිම ආදායමයි. ඉකුත් පෙබරවාරියේ සිට මේ දක්වා නව ජල සම්බන්ධතා 2000ක් ලබා දී රුපියල් මිලියන 50කට වැඩි ආදායමක් ලබාගෙන තිබේ. ඉදිරියේදී පහසුවෙන් ජල බිල්පත් ගෙවීමට ජංගම මුදල් එතුකිරීමේ යන්ත්‍ර හඳුන්වා දෙන බවද ඔහු පවසයි. ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකාවත් පාකිස්තානයත් සමග එංගලන්ත පිළ මුහුණ දෙන තරගමාලාවලදී වැඩි ප්‍රේක්ෂක පිරිසක් බලාපොරොත්තු වන බව එංගලන්ත වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය කියයි. එරට කොවිඩ් සංචරණ සීමා ලබන මාස 19 දක්වා දීර්ඝ කර ඇතත් ක්‍රීඩාංගණවල ප්‍රේක්ෂක ධාරිතාවෙන් 25% පිරවීමට ඉඩකඩ ලබා දී තිබේ. එරට රජයේ සිදුවීම් පර්යේෂණ වැඩසටහන පැවසුවේ ඉදිරියේදී තෝරාගත් ක්‍රීඩා කිහිපයක් වෙනුවෙන් අවම ප්‍රේක්ෂක සංඛ්‍යාව 50% දක්වා ඉහළ නංවන බවයි. ශ්‍රී ලංකාවත් සමග එක්දින තරගාවලියද වැඩි ප්‍රේක්ෂක පිරිසක් එක්වන තරගාවලියක් ලෙස හඳුනාගෙන ඇත. ඒ සියලු තරගවල මෙතෙක් අලෙවියට තැබූ ප්‍රවේශපත් විකිණිය අවසන්ය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙවන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලි 3කට ලන්සු තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වෙයි. 2020 ලෝක කුසලානය, එක්දින ලෝක කුසලානය, ශූරයන්ගේ කුසලානය එම තරගාවලි වෙයි. ඇතැම් අසල්වැසි රටවල් සමග ඒකාබද්ධවද මෙම ලන්සු තැබීම සිදු කෙරේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. තොග හා සිල්ලරට අලෙවි කටයුතු සිදු කරන ආර්ථික මධ්‍යස්ථානවල එළවලු හා පළතුරු මිල ගණන් අද දිනේදී යම් වැඩිවීමක් පෙන්눔 කළේය. ඇතැම් ආහාරද්‍රව්‍යවල මිල ගණන් තරමක් අඩු වූයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානීය. කෙසේ වුවත් බෝංචි, මාළු මිරිස්, අමු මිරිස්, ලීක්ස්, බීට්රූට්, කරවිල,
තුඹකරවිල යන එළවලුවල තොගමිල ගණන් වඩාත් ඉහළ මට්ටමක පැවතින. බෝංචි කිලෝවක තොගමිල රුපියල් 300කට ආසන්න විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.5% අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය 2කින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිප් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ශ්‍රී ලංකා මහා බැංකුව ලබා දුන් ජනතා සහන සියල්ල ලබා දීමට මහජන බැංකුව සැලසුම් කර ඇතැයි එහි සභාපති සුජීව රාජපක්ෂ මහතා පවසයි. මෙම සහන ලැබීමට සුදුසුකම් ලැබූ ආයතනවල සහ පුද්ගලයන්ට මහජන බැංකු ශාඛාවලින් අයදුම් කළ හැකිය. ඒ සඳහා කාලය අගෝස්තු 31 වනදා දක්වා දීර්ඝ කර තිබේ. මෙතන වැඩ කිරිගහට යන්න වගේලු. ඇත්තද මල්ලි? නැතුව ළමයිට උගන්වන්න, ගෙවල් හදන්න, ඉඩම් ගන්න. බිස්නස් කරන අයමයි ගොඩක් වෙනවලුනේ. ඔව්. අනිකන හැම කෙනාම දියුණු වෙනවනේ. අක්කලට නිසා කියන්නේ ත්‍රිවිල් එලෝපු මට වෑන් එකට පාර පෙන්නුවෙත් මෙතන ඉන්නේ. මේ තියෙන්නේ තැන. ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය. එන්න දියුණු වෙන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බස්නාහිර මධ්‍යම සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. රාත්‍රී කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවීමට හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වඩා තරමක තද වැසිද ඇතිවීමට හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයන්ට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දීමට හැකිය. දැන් දවසේ සටහන. ලෝක බැංකු පද්ධතියේම අර්බුද පවතින අවධියක මෙරට බැංකු පද්ධතියේ අර්බුදයක් ඇති බවට ජාතික නායකින් චෝදනා කිරීම සුදුසු වන්නේද? එවැනි අර්බුදයක් මතු කළ යුත්තේ කොරෝනා වසංගතය හෝ ගෙවුණු වසර 1.5 නිසාවෙන් නොවේ. දිගු කලක සිට වරින් වර මෙරට ගොඩනැගුණු අකාර්යක්ෂම පාලනයන් නිසාවෙනි. 2014 සිට 2020 වනතුරු මෙරට ආර්ථිකය කඩා වැටුණොද සැලසුම් කළ ඍජු විදේශ ආයෝජන නොපැමිණියද ලංකාව ආසියාවේ වැඩිම සුබසාධනවාදී රාජ්‍ය වන්නේය. අපි ජාතික ගුවන්විදුලි වගකීම සැමදා සාධාරණව ඉටු කරමු. යලි සිරස්තල 2019න් පසුව ලෝක වෙළඳපොලේ ඉහළම තෙල් මිල අද සටහන් වේ. සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් ලබන මාස මුල මෙරටට. මෙරටින් තවත් කොවිඩ් මරණ 71ක්. ශ්‍රී ලංකන් ගුවන් සේවය හා රක්ෂණ සංස්ථාව කෝප් කමිටුව හමුවට.
ඝන කොම්පෝස්ට් හා දියර කාබනික පොහොර නිපදවීම දිස්ත්‍රික් මට්ටමින් දැන් ක්‍රියාත්මකයි. කෘෂිකර්මය නැංවීමට මහවැලි අධිකාරීන් දස වැදෑරුම් වැඩපිළිවෙලක්. යහපාලන රජයේ සමේ වීමෙට්‍රික් ටොන් 88,000ක් සත්ව ආහාර ලෙස විකුණා ඇති බවට තොරතුරු හෙළිවෙයි. රජයට පාඩුව රුපියල් කෝටි 250ක්. අත්තිරියේ පවත්වාගෙන ගිය නීති විරෝධී ඖෂධ ගබඩාවක් වටලයි. කොරෝනා මර්ධන එන්නත ලබා නොගන්නා අයට එරෙහිව පිලිපීන ජනපතිගෙන් දැඩි ප්‍රතිචාර. ශ්‍රී ලංකා එංගලන්ත එක්දින තරගාවලියේ සියලු ප්‍රවේශපත් විකිණී අවසන්. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට. රාත්‍රී ප්‍රවෘත්ති සමාප්තයි.